ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි මේ එකතු වෙලා ඉන්නේ අපගේ සුපුරුදු පරිදි සීවලි කනිෂ්ඨ විද්‍යා සංගමේ 10 ශ්‍රේණියේ සිසුන් ඉදිරිපත් කරන අපගේ අද දවසේ වැඩසටහන. ඉතින් ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම අද දවසේ වැඩසටහන රස විඳින ගමන් අලුත් දැනුමක් එකතු කරගන්න. මොකද අපේ මේ සීවලි කනිෂ්ඨ විද්‍යා සංගමේ මූලික පරමාර්ථය ඔයාලට දැනුම ලබා දෙන්න. ඉතින් ආරාධනා කරනවා නැවත වතාවක් රස විඳින්න දැනුම එකතු කරගන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ස්තුතියි. අප පටන් ගමු. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදිහට සුපුරුදු වෙලාවටම අපේ විද්‍යා සංගමේ වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ විද්‍යාවේ නැවුම් මානයන් සොයාගෙන යන්න. අපි අද තේමාව විදිහට යොදාගත්තේ අකුණු කියන මාතෘකාව. අකුණු. එහෙමත් නැත්නම් ගැමි ව්‍යවහාරයට අනුව හෙන ගහනවා කියලා කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. මේ ස්වභාවික ක්‍රියාවලිය මිනිසාට වගේම සතුන්ටත් අනතුරු ඇති කරන නිසා අපි ස්වභාවික විපතක් කියලාත් හඳුන්වනවා. කොහොම වුණත් මේ ස්වභාවික විපත එහෙමත් නැත්නම් මේ අකුණු කියන එක මේ ජීවය ඇති වුණු දවසින් ඉඳන්ම තිබෙන දෙයක් කියලා තමයි විශ්වාස කරන්නේ. මේ අකුණු විපතක් වෙනවා වගේම තමයි අපේ ජීවයේ උපත සඳහා උපන් ජීවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දායක වෙනවා. ඉතින් අපි දැන් විස්තරාත්මකව සාකච්ඡා කරලා බලමු මේ අකුණු කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. මම මගේ පළවෙනි ප්‍රශ්නය මංජරි සහෝදරියට යොමු කරන්න කැමතියි. දැන් අපි පොඩි කාලේ ඉඳන් මේ අකුණු ගැන විවිධ දේවල් දන්නවා. අපි වයසින් මුහුකුරා යනකොට දැනගන්නවා මේ අකුණ කියන සංකල්පයේ තියෙන යම්කිසි විද්‍යාත්මක සංසිද්ධියක් කියලා. ඉතින් මංජරි අපිට කියන්න මේ අකුණක් ඇති වෙන්නේ කොහොමද සහ අකුණ කියන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධව. ඔව් අකුණක් කියන දේ ගැන මුලින්ම හඳුන ගන්න අපි මුලින්ම පොඩි වීඩියෝ එකක් බලලෙමු. ඔයාලට එතකොට මූලික අදහස ගන්න පුළුවන් මේ ගැන. Lightning is electricity, and electricity involves tiny particles. Some particles have a positive charge and some have a negative charge. The two opposite charges pull towards each other like the north and south ends of magnets. Usually, electric charges are fairly balanced, but the turbulent winds of a storm cause electric charges to separate within the cloud. Most lightning occurs within the cloud itself, but we're concerned about the lightning between clouds and the ground. Lightning starts with negative charges moving from the clouds towards the ground. Scientists call it a stepped leader. Meanwhile, an upward leader forms as positive charges move up from the ground, usually from tall objects. When a stepped leader and an upward leader meet, it makes a path for a much larger and brighter electric current to shoot up into the cloud. This is what we see in the sky as lightning. ඔව් දැන් ඔයාලට මූලික අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති දැන් මේ අකුණක් ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන. අකුණක් ඇති වෙන්නේ වලාකුළක් ඇතුළේනේ. ඉතින් දැන් මේ වලාකුළක වායු ධාරාව ගමන් කරන්නේ පහළ ඉඳලා ඉහළට. පහළ ඉඳලා ඉහළට වායු ධාරාව වේගයෙන් ගමන් කරද්දී වලාකුළ ඇතුළේ තියෙන ජල ස්පටික මෙන්න ඊට කුඩා ජල බිඳිති සහ හිම ස්පටික කියන දෙක එකට පිරිමැද්දෙනවා. මෙහෙම එකට පිරිමැද්දෙද්දී ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ කියන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වර්ග දෙක හට ගන්නවා. ඉතින් ධන ආරෝපණ නැත්නම් ප්‍රෝටෝන තැන්පත් වෙන්නේ වලාකුළේ ඉහළ ප්‍රදේශයේ. ඍණ ආරෝපණ නැත්නම් ඉලෙක්ට්‍රෝන තැන්පත් වෙන්නේ වලාකුළේ පහළ ප්‍රදේශයේ. මෙහෙම තැන්පත් වුණාට දැන් වලාකුළ ඇතුලෙන් මේ ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න බෑ. ඔයාලා දන්නවා දැන් ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වුණාට දැන් ඉතින් මේ ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න බැරි නිසා ආකර්ෂණය වෙන්න බෑ. ඒත් දැන් මේ පිරිමැද්දීමේ ක්‍රියාවලිය නවතින්නේ නෑනේ. දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිදු වෙනවා. එතකොට දැන් මේ අකුණ ඇතුලේ මේ දේවල් ගොඩාක් පිරීලා පීඩනයක් වගේ ඇති වෙනවා ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ. එතකොට අන්න ඒ වගේ වෙලාවක අවස්ථාවක් උදා වෙනවා මේ ධන ආරෝපණ වලටත් ඍණ ආරෝපණ වලටත් ආකර්ෂණය වෙන්නේ. අන්න ඒ ආකර්ෂණය වීමත් සමගම තමයි ඊටමත් වේගවත් අධික උෂ්ණත්වයක් සමගින් මේ ආරෝපණ එළියට පනින්නේ. නැත්නම් ආරෝපණ විද්‍යුත් විසර්ජනයක් සිද්ධ වෙනවා. ඉතින් දැන් මේ විද්‍යුත් විසර්ජනය විවිධ ආකාරවලට සිද්ධ වෙනවා. නමුත් ඔයාලට දැන් තේරෙන්නේ නැති
පැහැදිලි වෙන්න ඇති අකුණක් කියන දේ ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන. මම හිතනවා ඔයාලා මූලික අදහස ලබා ගන්න ඇති අකුණක් ඇති වෙන හැටි ගැන මගේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්ද ඩිලංකා? ඔව් අපි දැන් බලන්නේ දැන් අපි දන්නවා අකුණක් කියන්නේ මොකද්ද අකුණක් හැදෙන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු දැන් අපි දන්නවා අකුණක් වැදුනහම මිනිසෙක් මැරෙන්න තරම් හැකියාවක් තියෙනවා මේ අකුණක් සතුව. ඉන්න අපි තේරුම් ගන්නවා එතකොට මේ අකුණක් සතුව විශාල ශක්තියක් ගබඩා වෙලා තියෙනවා කියලා. අපි ඉස්සරකින් අහලා බලමු මේ අකුණක් සතුව තියෙන්නේ මොන වගේ ශක්තියක්ද කියලා. ඔව් දිලංකා. ඔයා කිව්වා හරි. අකුණක් සතුව විශාල ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. පෘථිවි අකුණක සාමාන්‍ය ධාරාව ඇම්පියර් 25000ක් පමණ වෙනවා. වෝල්ටීයතාව වෝල්ට් මිලියන 100ක් පමණ වෙනවා. ඉන්ම තහවුරු වෙනවා අකුණක් තුළ විශාල ශක්තියක් ගබඩා වෙලා තියෙනවා කියලා. මම තවදුරටත් පැහැදිලි කළොත් මම සරල උදාහරණයක් දෙන්නම් අකුණු පහරකඩංගු ශක්තිය පිළිබඳව. අකුණක් සතු ආරෝපණය මොකක් හරි ක්‍රමයකින් ගබඩා කරගත්තොත් ලංකාව වැනි රටක අවුරුදු 10ක පමණ විදුලි අවශ්‍යතාවය සපුරාලීමට මේ අකුණ සමත් වෙනවා. ඔව් දැන් අපි අකුණක් සතුව විශාල ශක්තියක් ගබඩා වෙලා තියෙනවා කියලා දන්නවා. දැන් මේ අකුණත් එක්කම අපිට අහන්න ලැබෙන වචනයක් තමයි ගෙරවීම කියන්නේ. එතකොට මේ අකුණ සහ ගෙරවීම අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. අපි දැන් තිසලිගෙන් අහලා බලමු මේ අකුණ සහ ගෙරවීම අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද කියලා. ඔව් දිලංකා. අකුණක් සමග විශාල ශබ්දයක් ඇති වෙනවා. ඒක අපි ගෙරවීම කියලා හඳුන්වනවා. ඊගුරුම් හඬ ඇති වෙන්නේ අකුණ හේතුවෙන්. අකුණ හේවත් විදුලි ධාරාව වලාකුළේ සිට පොළවට ගමන් කරන විට වායුගෝලය තුළ කුඩා වායු සිදුරක් හටගන්නවා. එය චැනලය කියලා හඳුන්වනවා. ආලෝක ධාරාවක් වාතය එක්ක ගැටීමෙන් ශබ්ද ධාරාව ඇති වෙනවා. ශබ්දයේ වේගයට වඩා ආලෝකයේ වේගය වැඩි හින්දා විගුරුම් හඬ ඇහෙන්නේ ආලෝකය පෙනෙලා ටික වෙලාවකට පස්සේ. මං හිතන්නේ ඒක ඔයාලත් අත්විඳලා තියෙනවා. ඔව් දැන් අපේ ජීවිතේට විවිධ දේවල් විවිධ විදිහට ලං වෙනවා. ඒ වගේ තමයි මේ අකුණු කියන්නේ. අකුණුත් විවිධ විදිහට අපේ පෘථුවියට ලං වෙනවා. එතකොට දැන් අපි රශ්මිගෙන් අහලා බලමු මේ අකුණක් කොහොමද මොන වගේ ක්‍රමවලටද පෘථුවියට ලං වෙන්නේ කියලා. ඔව් දිලංකා. අකුණු පහරක් ළඟා වෙනවා කියනකට වඩා අකුණක් භූගත වෙනවා කියන වචනේ තමයි මෙතන ගැලපෙන්නේ. අකුණක් මොකක් හරි මාධ්‍යයක් කරා හරි ගිහිල්ලා හරි එහෙම නැත්නම් කෙලින්ම ඍජුවම හරි පොළොවට ළඟා වෙනවා. ඒ කියන්නේ භූගත වෙනවා. අපිට මේ අකුණු භූගත වෙන ආකාරය අනුව අකුණු වර්ග පහක් ප්‍රධානව හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ඍජු අකුණු, පාර්ශවික අකුණු, ස්පර්ශ අකුණු, පියවර අකුණු සහ අධික වෝල්ටීයතා සම්ප්‍රේෂණය කියන්නේ. අපි මුලින්ම ගමු ඍජු අකුණු. අපිට මේ ඍජු අකුණු වලට ඍජු ගැටුම කියලා කියන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ දැන් හිතන්නකෝ තනතුලා බිමක හුදකලාව ඉන්න මිනිස්සෙකුට ගහකට වගේ දෙයකට අකුණක් එල්ල වෙනවා කියලා. අන්න එහෙම ඍජුවම එල්ල වෙන අකුණකට තමයි අපි මේ ඍජු අකුණක් කියලා කියන්නේ. මේ ඍජු අකුණ ටිකක් අනතුරුදායකයි. ටිකක් කිව්වට ගොඩක් අනතුරුදායකයි. මේ යම්කිසි විදියකින් මේ ඍජු අකුණක් මිනිසෙකුට එල්ල වුණත් ඒ මිනිසයාගේ ශරීරය හරහා ඒ අකුණු පහරේ විදුලි ධාරාව ගමන් කරන නිසා හානිය මෙතනදී ටිකක් බරපතල වෙන්න පුළුවන්. මේ වගේ අකුණු පහරකට මුහුණ දුන්නු 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම මාරාන්තික උදුරු වලට ළඟා වෙන බවත් ඒ වගේම 2 දෙනෙක් සති කිහිපයක් සාතු ලැබිය යුතු ශාරීරික ආපදාවලට මුහුණ දෙන බවත් කියවෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන් ඇති සාමාන්‍ය මේ ඍජු අකුණක තියෙන බරපතලකම. දෙවැනි වර්ගය තමයි පාර්ශවික අකුණ. අපිට මේ පාර්ශවික අකුණ වලට අංගජයන කියලා කියන්න පුළුවන්. මේ පාර්ශවික අකුණකදී සිද්ධ වෙන්නේ මොකක් හරි ගසකට ගොඩනැගිල්ලකට වගේ දෙයකට එල්ල වෙන ඍජු අකුණක් ඒක දිගේ ගමන් කරනවා. අන්නේ ගමන් කරනකොට ඒ පෘෂ්ඨයෙන් ඉවතට පැනලා ඒ ළඟ තියෙන මිනිස් ශරීරයක් කරා ගමන් කරලා භූගත වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ අන්න ඒ වගේ දෙයක් තමයි පාර්ශවික අකුණකදී සිද්ධ වෙන්නේ. මේකට හේතුව තමයි මේ ගසක් ගොඩනැගිල්ලක් වගේ දෙයක් කරා ගමන් කරනවට වඩා මේ අකුණු වලට හරිම පහසුයි මිනිස් ශරීරයක් කරා ගමන් කරන එක. ඊළඟ වර්ගය තමයි ස්පර්ශ අකුණු. මේ ස්පර්ශ අකුණු නිසා තමයි අපිට වැඩිහිටියෝ දෙමව්පියෝ කියන්නේ අකුණු ගහන වෙලාවට විදුලි උපකරණ අල්ලන්න එපා කියලා. අපි එම අකුණු ගහන වෙලාවක අකුණු ආකර්ෂණය වෙන විදුලි උපකරණ රැහැන් සහිත දුරකථන වගේ දෙයක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නම අවශ්‍ය නැහැ. ස්පර්ශ කරගෙන ඉන්නවා නම් අන්න ඒ වගේ වෙලාවක අපිට අකුණක් වදින්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ වගේ අකුණකට තමයි අපි ස්පර්ශ අකුණක් කියලා කියන්නේ. ඊළඟ වර්ගය තමයි පියවර අකුණු. එහෙම නැත්නම් අපිට මේවට පියවර වෝල්ටීයතාවය කියලා කියන්න පුළුවන්. දැන් හිතන්න තනිතන බිමක හුදකලාව ඉන්න මිනිස්සෙකුට ගසකට වගේ දෙයකට අකුණක් එල්ල වෙනවා කියලා. ඒ එල්ල වෙන ඍජු අකුණ. අන්න ඒ ඍජු අකුණ එල්ල වුණාට පස්සේ ඒ ස්ථානයේ ඉඳන් පොළොව දිගේ හැම දිශාවකටම විහිදෙනවා.
අන්න එහෙම විහිදෙන සීමාව ඇතුලේ මිනිස්සෙක් සතෙක් වගේ හිටියොතින් අන්න ඒ මනුෂ්‍යයාගේ හෝ සතාගේ එක් පාදයකින් ඇතුළු වෙලා අනෙක් පාදයෙන් පිට වෙලා මෙන්න මේ අකුණු මේ විදුලි ධාරාව භූගත වෙනවා. ඉතින් මෙන්න මේක තමයි පීවර අකුණකදී සිද්ධ වෙන සංසිද්ධිය. අවසාන වර්ගය තමයි අධික වෝල්ටීයතා සම්ප්‍රේෂණය කියන්නේ. හිතන්න ඔයගලන්ගේ ගෙදර ඉඳන් තව ඔයගලන් ගෙදර සහ තව ගොඩනැගිල්ලක් මොකක් හරි රැහැනක් එහෙම නැත්නම් සන්මායකයක් වගේ දෙයක් කරා සම්බන්ධ කරලා තියෙනවා කියලා. අන්න එතකොට ඒ ගොඩනැගිල්ලට අකුණු පහරක් එල්ල වුණොත් ඒ රැහැන් හෝ සන්මායක හරහා ඒ අකුණට ඒ විදුලි ධාරාවට ඔයගලන්ගේ නිවසට ඇතුළු වෙන්න හැකියාව ඉඩකඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අකුණකට තමයි අපි අධික වෝල්ටීයතා සම්ප්‍රේෂණය කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා අකුණක් භූගත වෙන ආකාරය. රශිනී අපිට හොඳ පැහැදිලි කිරීමක් කළා. දැන් එතකොට මේ අකුණ කියන්නේ පුළුල් පරාසයක පැතිරිච්ච මාතෘකාවක්නේ. දැන් මේ අකුණු කියන වචනේ ඇතුලේ ගැබ් වෙලා අකුණු වර්ග රාශියක් පවතිනවා. අපි ලිසාමත් එක්කෙන් අහලා බලමු මේ අකුණු වර්ග මොනවද සහ ඒ පිළිබඳ විස්තර. ඔව් දිනංකා. අපි හැමෝම හිතුවට අකුණු වර්ග නැහැ ඔක්කොම එක වගේ කියලා. ඒත් අහස ටිකක් සියුම්ම නිරීක්ෂණය කරාම අපිට බලා ගන්න පුළුවන් එක පුංචි ඉරක් තව වෙලකට විශාල එළියක් ඒ වගේ අකුණු වර්ග. අපි දැන් ප්‍රසිද්ධ අකුණු වර්ග කිහිපයක් ගැන කතා කරමු. පළවෙනි අකුණු වර්ගය තමයි තාප අකුණු කියන්නේ. මම හිතනවා ඒක ඔයාලා ගොඩක් වෙලාවට දැක්කලා ඇති කියලා. මොකද ශබ්දයක් නැතුව, කියන්නේ ගෙරවීමක් නැතුව එකපාරට වලාකුළු ආලෝකමත් වෙන එක තමයි තාප අකුණක් කියලා හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි වලාකුළු තුලින් ආලෝකය පරාවර්තනය වෙන එක. දෙවෙනි අකුණු වර්ගය අපිට ගොඩක් සමීපයි. ඔයාලා ගොඩක් අහලත් ඇති. ඒක තමයි පෘථිවි අකුණු. අකුණු අනතුරු, ඒ කියන්නේ ජීවිත හානි, දේපල හානි වගේ දේවල් ඇති වෙන්න ප්‍රධානතම හේතුව තමයි පෘථිවි අකුණු කියන්නේ. වලාකුළක් හා පෘථිවිය අතර තමයි මේ අකුණු වර්ගය ඇති වෙන්නේ. මේකට හේතුව තමයි වලාකුළේ සිට පොළවට ඍණාරෝපණ පැන නැගීම. තුන්වෙනි අකුණු වර්ගය තමයි තල අකුණු කියන්නේ. ඔයාලට නම කියපු සැනින් තේරෙනවා ඇති මේක ඇති වෙන්නේ තලයක කියලා. ඔව් මේක ඇති වෙන්නේ වලාකුළක තලයක නැත්තම් එක කොටසක. හතරවෙනි අකුණු වර්ගය තමයි විසර්ජන අකුණු කියන්නේ. අවකාශය හා වලාකුළක් අතර සිදුවන විද්‍යුත් විසර්ජන පැන නැගීම තමයි විසර්ජන අකුණක් කියලා හඳුන්වන්නේ. ඊගාව අකුණු වර්ගය තමයි වලාකුළු කියන්නේ. ඔයාලා නම කිව්වම තේරෙනවනේ මේක නිකන් ඇති වෙන වලාකුළු දෙකක් අතර කියලා. ඔව් මේක ඇති වෙන්නේ වලාකුළු දෙකක් අතර. එක වලාකුළේ තියෙන ධනාරෝපණත් අනිත් වලාකුළේ තියෙන ඍණාරෝපණත් එකට හුවමාරු වීමෙන් තමයි මේ අකුණු වර්ගය ඇති වෙන්නේ. අන්තිම අකුණු වර්ගය තමයි වා අකුණු කියන්නේ. දැන් වලාකුළක එක්රක්සු විද්‍යුත් ආරෝපණ වාතයට පැන නැගීමෙන් තමයි මේ දේ ඇති වෙන්නේ. ඊගාවට අපි කතා කරන්න යන්නේ ටිකක් විශේෂ අකුණු වර්ගයක් ගැන. දැන් ඔයාලට අපි කලින් කතා කරපු අකුණු වර්ග ටික පේනවා මෙතන. ඔයාලට බැලුව බැලමටම පේනවා ඒවා කියන්නේ එකිනෙකට ගොඩක් වෙනස් කියලා. අපි දැන් ටික කතා කරන්න යන්නේ ටිකක් විශේෂ අකුණු වර්ගයක් ගැන. ඒ තමයි රතු දේවතාවා කියන්නේ. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති ටිකක් රතු පහටට හරිම විචිත්‍රවත් අකුණු වර්ගයක්. රතු පැහැති පිපිරීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රබල විද්‍යුත් ධාරාව නිසා ගමන් මාර්ගයේ තිබෙන වායු කඳත් සැනින් රත් ගැනීම. මං හිතනවා ඔයාලා අකුණු වර්ග ගැන ගොඩාක් හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඔව් දැන් මේ අකුණු අපි දන්නවා බක් මාසෙ. එහෙමත් නැත්නම් අප්‍රේල් මාසෙදී වැඩි වශයෙන් ඇති වෙනවා කියන එක. ඒ හින්දාම තමයි අපි ඒ කාලේට ඇති වෙන අකුණු වර්ග බක් මහ අකුණු කියලා හඳුන්වන්නේ. දැන් අපි නිෂාදිගෙන් අහලා බලමු මේ දැන් බක් මහ අකුණු අප්‍රේල් මාසයේ ඇති වෙන අකුණු වලට අමතරව මොන වගේ කාල සීමාවලදී මේ අකුණු අනතුරු වැඩිපුර ඇති වෙන්නේ කියලා. ඔව් දිලංකා ඔයා කිව්වා වගේම අකුණ කියන වචනේ අහපු ගමන් අපිට මතක් වෙන්නේ බක් මහ අකුණු. වෙනත් විදිහකින් කිව්වොත් අප්‍රේල් මාසයේදී ඇතිවන අකුණු. ඒ කොහොම වුණත් මීට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටීම දෙස බැලුවහම අපිට පෙනී යනවා අන්තර්මෝසම් කාල සීමාවලදී තමයි අකුණු වැඩි වශයෙන් ඇති වෙන්නේ කියලා. සෑම වසරකම මාර්තු මාස සිට මැයි මුල් සති දෙක දක්වා වූ කාල සීමාව අපි හඳුන්වනවා ප්‍රථම අන්තර්මෝසම් කාල සීමාව කියලා. දෙවන අන්තර්මෝසම් කාල සීමාවට අයිති වෙන්නේ ඔක්තෝබර් දෙවන සතියේ ඉඳන් දෙසැම්බර් දෙවන සතිය දක්වා වූ කාල සීමාව. අපි කතා කරපු අප්‍රේල් මාසයේ අයිති වෙන්නේ ප්‍රථම අන්තර්මෝසම් කාල සීමාවට. කවුරුත් දන්න කරුණක් තමයි අකුණු ඇති වෙන්නේ කැටි වලාකුළු තුල කියන එක. කැටි වලාකුළු වැඩි වශයෙන් වර්ධනය වෙන්නේ මේ අන්තර්මෝසම් කාලවලදී.
ඒ හින්දා තමයි අප්‍රේල් මාසෙදී වැඩි වශයෙන් අකුණු ඇති වෙන්නේ. ඒ කොහොම වුණත් වසර පුරාවටම විවිධ කාලගුණික තත්ත්ව යටතේ අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මගේ පැහැදිලි කිරීම තුලින් අකුණු ඇති වෙන කාල පිළිබඳව ඕගොල්ලන්ට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඔව් දැන් මේ අකුණු කියන්නේ ස්වභාවික විපතක්. දැන් අපි කලිනුත් කතා කළා අකුණකට මිනිස් ජීවිත හානි පවා ඇති කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ ජීවිත හානි ඇති කරන අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න මග බලා ගන්න ඕනේ. අපි හිමාංශිත් එක්ක කතා කරමු මේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඔව් දිලංකා. ඔබ කිව්වා වගේම අකුණු කියලා කියන්නේ ඇත්තටම මිනිසෙක් මරන්න තරම් හැකියාවක් තියෙන භයානක විපතක්. මුලින්ම අපි ආරක්ෂාකාරී තැනකට යන්න ඕනේ. තේවතු, කුඹුරු, වතු පිටි වගේ අනාරක්ෂිත ස්ථානවලින් ඉක්මනටම ඉවත් වෙන්න ඕනේ. බැරි වෙලාවත් අපිට මේ වගේ එලිමහන් තැනක රැඳෙන්නට වුණොත් දෙපා ආසන්නව තබාගෙන පහත් වෙලා සිටීම සුදුසුයි. ඉවසක ඉන්නවා නම් අපි ඊළඟට අපේ අවධානය යොමු කරන්න ඕනේ විදුලි උපකරණ වලට. නිවසේ තිබෙන විදුලි උපකරණ විදුලි සමස්ථා වලින් ඉවත් කරන්න ඕනේ. ටීවී ඇන්ටනා, රැහන් වගේ දේවල් රූපවාහිනී යන්ත්‍රයෙන් විසන්ධි කරන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩනැගිලි හෝ නිවසල පවතින පරිපථවල වෝල්ටේජතාවය ඕම් 10ට අඩු වෙන විදිහට තියන්න ඕනේ. උස් ස්ථානවලට අකුණු වලින් ඇතිවන බලපෑම වැඩි. ඒ හින්දා ගස් මත හෝ උස් බිම් වල සිටීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. ඒ වගේම රබර් පාවහන් පැළඳීම හා පරිවාරක ද්‍රව්‍ය මත සිටීමත් සුදුසුයි. මේ වගේ අකුණු ගහන අවස්ථාවක විවෘත බෝට්ටුවක නැගලා දීවර කටයුතු කරනවා නම් වාඩි වී සිටීම හෝ දිගා වී සිටීම සුදුසුයි. ලෝහමය ද්‍රව්‍ය පරිහරණයෙන් අපි ඈත් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ ක්‍රියාමාර්ග අනුගමනය කළොත් අපිට මේ මාරාත්මක අකුණු අනතුරු වලින් බේරෙන්න පුළුවන්. ඔව් දැන් අපි මුලින් අකුණු වර්ග ගැන කතා කළානේ. ඒ කතා කරපු අකුණු වර්ග වලට අමතරව තවත් සුවිශේෂී අකුණු වර්ග දෙකක් ගැන අපිට තොරතුරු ලැබුණා. ඒ තමයි පොළවේ සිට වලාකුළු දක්වා විහිදෙන GC අකුණු සහ පොසිටිව් ලයිට්නින් කියන අකුණු වර්ග දෙක. මේ අකුණු වර්ග දෙක ගුවන් යානාවලටත් බලපෑමක් ඇති කරනවා. ඉතින් අපි දැන් තීක්ෂණාගෙන් අහලා බලමු මොකක්ද මේ අකුණු වර්ග දෙක සහ මේ අකුණු වලින් ගුවන් යානා කෙරෙහි ඇති කරන්නේ මොන වගේ බලපෑමක්ද කියලා. ඔව් දිලංකා. ඇත්තටම ඔයා කිව්වා වගේම අපි මේ දක්වා කතා කරේ මම සාමාන්‍ය අකුණු ගැන. මේක මම සාමාන්‍ය කියන වචනෙන් අදහස් කරේ අපි මේ දක්වා කතා කරපු අකුණු ටික අපි එක කුලයකට දැම්මොත් මේ අකුණු දෙක අපිට දාන්න වෙන්නේ වෙනම කුලයකට. එතකොට මේ GC අකුණු කියන දේ ගැන අපි මුලින්ම කතා කරලා ඔයාලට පේනවා ඇති ඒක ගොඩාක් අමුතු සාමාන්‍ය ගහක් වගේ හැදයකටත් විහිදලා දීලා තියෙනවා. ඒ වගේම පොළවේ ඉඳන් අහසට විහිදලා වගේ අපිට පේනවා. ඇත්තට මේ GC කියන එකේ තේරුම අන්න ඒකම තමයි. GC කියන එකේ තේරුම මේ විද්‍යාඥයෝ දෙන්නේ ground to cloud කියන අදහස. ground to cloud කියන්නේ පොළවේ සිට අහසට විහිදෙන අකුණු කියන එක. ඒක ඔයාලා කල්පනා කරනවා ඇති මේ පොළවෙන් කොහොමද අකුණ අහසට විහිදෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ GC අකුණු වැඩිපුරම ඇති වෙන්න බලපෑම සහ මේවෙන් බලපෑම සිද්ධ වෙන්නේ උස් පොළොණු සහ උස් කඳුමුදුන් වගේ ප්‍රදේශවලට. ඉතින් ඔයාලා හිතන්න ආරෝපණ පිරිච්ච ගොඩක් charge වෙච්ච නැත්නම් කියන ආරෝපණය වෙච්ච වලාකුළක් මේ වගේ තැනකින් යනවා. එතකොට මේකට ඕනේ මේකේ තියෙන ආරෝපණය ඉක්මනට බැහැර කරන්න. එතකොට මේක දකින්නවා මේ වගේ උස් තැනක් තියෙනවා. ඉතින් මේක ඉක්මනටම මේ උස් තැනට මේකේ තියෙන අධික ධාරිතාව බැහැර කරන්න. මේ අධික ධාරිතාව බැහැර කරද්දී සහ මේ උස් තැනත් එක්ක වලාකුළේ තියෙන උස අඩු හින්දා මේ මෙතන සිද්ධ වෙන ශනික විද්‍යුත් හෝමාව නැත්නම් ශනික විද්‍යුත් විසර්ජනය. මේ විසර්ජනයේ ඒ තරම් වේගවත් සහ කොතරම් වේගවත්ද කියනනම් අපිට මේක තේන්නේ මේ උස් තැනේ ඉඳන් වලාකුළට නැත්නම් පොළවේ ඉඳන් වලාකුළට විහිදෙන විද්‍යුත් විසර්ජනයක්. අන්න ඒකින් තමයි මේක GC නැත්නම් ground to cloud පොළවේ සිට අහසට කියන අර්ථ දැක්වීම මේකට ලබා දීලා තියෙනවා. එතකොට මේ positive lightning ගැන කතා කරද්දී මේක නම් ඇත්තටම ගොඩක් විශේෂ දෙයක් කියලා හඳුන්වන්න පුළුවන්. මේක ගැන කතා කරද්දී අපිට කතා කරන්න බැරි, කතා නොකර ඉන්න බැරි දෙයක් තියෙනවා. ඒක තමයි මේ 2016 දී BBC Science සහ Discovery කියන විද්‍යා ආයතන දෙක විසින් මේ positive lightning ගැන වෙනම ලොකු සමීක්ෂණයක් කළා තියෙනවා. මේක මේගොල්ලෝ අවධාරණය කළා දිනා මේගොල්ලෝ කළා තියෙන්නේ තමන්ගේම ජීවිත පවා අනතුරේ දාගෙන. ඒකට කාටවත් අනතුරක් නම් වෙලා නැහැ කියලා එතන සඳහන් වෙනවා.
එතකොට මොකද්ද මේ ඒගොල්ලෝ මේ සමීක්ෂණය කළා ඉවරලා මාධ්‍යයට අදහස් දක්වද්දී ඒගොල්ලෝ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒගොල්ලෝ මේකට අර්ථ දැක්වීමක් විදිහට සරල අර්ථ දැක්වීමක් දෙන්නේ මේක සුපිරි මාරාන්තික අකුණක් කියලා. සුපිරි මාරාන්තික අකුණක් කියවම මේක අපි දන්නවා. ගොඩක් අකුණු මාරාන්තිකයි. මේක සුපිරි මාරාන්තික අකුණක් කියලා මේගොල්ලෝ විශේෂ කරලා හඳුන්වනවා. ඒකෙන් මොකද්ද අදහස් වෙන්නේ? ඔව් මේක ඇත්තටම සුපිරි. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේක මෙහෙම දෙන්නම්. මෙන්න මේ ලයිට් මගේ මේ ලේසර් පොයින්ටර් එක තියෙන තැනින් පේන්නේ සාමාන්‍ය අකුණ. ඒකට මේ තමයි පොසිටිව් ලයිට්නින් අකුණ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ සාමාන්‍ය අකුණ මේ පොසිටිව් ලයිට්නින් අකුණයි අතර තියෙන විශාල වෙනසක්. ඉතින් මේ වෙනසෙන් අපිට එතනින්ම තේරෙනවා මේක සුපිරි කියලා. සහ මේක විශේෂයි කියලා. එතකොට මේ සමීක්ෂණ කණ්ඩායම මේකේ අන්තිමට ප්‍රතිඵලය විදිහට නිකුත් කරනවා මේ පොසිටිව් ලයිට්නින් අකුණක තියෙනවද වෝල්ට් බිලියනයක්. අපි කලින් කතා කරපු අකුණක තිබ්බේ සාමාන්‍ය ධාරිතාව වෝල්ට් මිලියන 100ක්. ඒ කියන්නේ මේක මේ සාමාන්‍ය අකුණකට වඩා 10 ගුණයක් පමණ ධාරිතාවයෙන් වැඩි. ඔයාලා දන්නවා සාමාන්‍ය වෝල්ට් 12ක බැටරියකින් උනත් අපි කාරකට ස්ටාර්ට් කරනවා. ඒකට මේ වෝල්ට් මිලියන 1000ක් නැත්නම් බිලියනයකින් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා සහ කොච්චර දරුණුද කියලා. එතකොට මේකේ උෂ්ණත්වය ගැන කතා කරද්දී මේගොල්ලෝ කියනවා මේක සාමාන්‍ය අකුණක් වගේ දෙගුණයක් උණුසුම්. එතකොට අපි සාමාන්‍ය අකුණක් ගැන කතා කරද්දී මේ සාමාන්‍ය අකුණ සූර්යාගේ මතුපිට උෂ්ණත්වයේ 5 ගුණයක් විතර උණුසුම්. එතකොට මේක සූර්යාගේ පොසිටිව් ලයිට් එක සූර්යාගේ මතුපිට උෂ්ණත්වයේ වගේ 10 ගුණයක් විතර උණුසුම් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද අපිට හිතන්න පුළුවන් කියන එකෙන් මම අදහස් කරේ මේක අපිට හැම වෙලේම මේක තරකානුකූලව මේ සාමාන්‍ය අකුණක් තමයි සංසන්දනය කරමින් තමයි පොසිටිව් ලයිට් අකුණක දරුණු බව සහ විශේෂත්වය කියන්නේ. එතකොට සාමාන්‍ය අකුණ අපේ ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍ය අකුණක් විහිදෙන්නේ මේ channel එක. ඒ කියන්නේ අකුණ හටගන්න ස්ථානය ඉඳන් සාමාන්‍ය 62ක් 3ක් විතර පරාසය. එතකොට මේ පොසිටිව් ලයිට්නින් අකුණ ඔයාලට පේනවා ඒක ඉන්නේ ගොඩාක් උස ස්ථානයකින් ගොඩක් ඉහළ ඉඳලා. එතකොට මේ පොසිටිව් ලයිට්නින් අකුණ සාමාන්‍ය ඒගොල්ලෝ කියන විදිහට 75 25ක් සහ 30ක් අතර ප්‍රදේශයක විහිදෙන්න පුළුවන්. ඔයාලා හිතා ගන්න පුළුවන් එතනින්ම මේක කොච්චර විශේෂ සහ කොච්චර දරුණු ගණයේ අකුණක්ද කියලා. මේ වගේ සාමාන්‍යයෙන් ගොඩක් දුර්ලභයි කියලා ඒකට කියනවා ඉන්න කිසිම ආකාරයක බයක් නැහැ. එතකොට ශ්‍රී ලංකා කතා කරා මේ ගුවන් යානාවලට අකුණු වලින් සිද්ධ වෙන බලපෑම. ඇත්තම ගුවන් යානාව වලින් ඕනිම අකුණකින් ගුවන් යානයකට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක මම මුලින්ම මතක් කරනවා. හැබැයි ගුවන් යානා හැම එකටම අකුණු වලින් බලපෑම් සිද්ධ වෙන්නේ නැහැ. ඕනිම අකුණකින් ගුවන් යානයකට බලපෑමක් වෙන්න පුළුවන්. හැම ගුවන් යානයකටම මේක සිද්ධ වෙන්නේ. මේක සමීක්ෂණ වාර්තා වලින් එළියලා තියෙන ගුවන් යානා 800කින් දෙකකට ඒක අපි සරල කරලා ගත්තොත් 400කින් එකකට වගේ තමයි මේ වගේ අකුණු වලින් අනතුරක් වෙන්න පුළුවන්. ඒත් ඔයාලා පොඩ්ඩක් හොයලා බලුවොත් මේක ගැන ඔයාලට හම්බෙයි 1970 වෙනකන් විතර මේ ගුවන් යානා වලට අකුණු වලින් සිද්ධ වෙච්ච හානිය වැඩි කියලා. ඒක මෙහෙමයි. ඔයාලා දැන් හිතනවා ඉතින් හැබැයි ගුවන් යානයක් කියන්නේ අවකාශය. එතකොට මේක කිසිම ආකාරයකට පොළොව එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ අකුණක් මේකට වදින්නේ? ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ගුවන් යානයක් අවකාශය යනකොට මේක ආරෝපණ පිරිච්ච වලාකුළක් ගාවින් ගියොත් මේ තියෙන විද්‍යුත් විසර්ජනය ගුවන් යානය හරහා යන්න පුළුවන්. දැන් මෙහෙම ගියොත් මේක හරහා යන්න පුළුවන්. ඒ හරහා යෑමේදී මේ අකුණේ තියෙන අධික උෂ්ණත්වය කතා කරලා සූර්යයා වගේ 5 ගුණයක් උණුසුම් සහ වෝල්ට් මිලියන 100ක් මේ සාමාන්‍ය අකුණක් ගැන කතා කරනවා. මේ උෂ්ණත්වය සහ අධික වෝල්ටීයතාවය නිසා මේකේ ඇතුලේ තියෙන සියුම් පරිපථ වලට හානි සිද්ධ වීමේ අවදානමක් තියෙනවා. සියුම් පරිපථ වලට සිද්ධ වෙච්ච හානියකින් තමයි මේ 1970 දක්වා ගුවන් යානා 3-4ක් අනතුරට අටලා තියෙනවා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. එතකොට මේ හේතුව නිසා මේ ගුවන් යානා නිෂ්පාදන සමාගම මේ ගුවන් යානා සකස් කළ තියෙන පැරඩේ කුටීරයක් ආහාර. ඒ කියන්නේ මේ ගුවන් යානයට අකුණ වැදුනට කිසිම ආකාරයකට ඇතුළට මේ විද්‍යුත් විසර්ජනය එන්නේ නැහැ. සහ මේ හදලා තියෙන ඔයාලට දෙවෙනි පින්තූරෙන් පේන ගොඩාක් ලේයර්ස් ගානක් එකතු කරලා තමයි මේකේ බඳ කොටස හදලා තියෙන්නේ. උණුසුම් පරිවාරක විද්‍යුත් සන්නායක වගේ විද්‍යුත් පරිවාරක යොදලා මේක ගොඩාක් ආරක්ෂාකාරීව හදලා තියෙනවා. එතකොට මේ විද්‍යුතය මේකට වැටෙනම් මේ ඉලෙක්ට්‍රෝන මේක පිටින් ගලා යනවා මිසක් අපි මනුස්සයෙක් ආවේශ කළොත් මනුස්සයාගේ සම අපි ගුවන් යානයේ මනුස්සයෙක් ආදේශ කළොත් සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි මේ මනුස්සයාගේ සම මතු පිටින් ගලා යනවා මිසක් මේ ඉලෙක්ට්‍රෝන කිසිම ආකාරයකට අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට හානියක් වෙන්නේ නැහැ. මම මේ ගුවන් යානයකට සමාන කරලා කිව්වේ ඔයාලා සාමාන්‍ය ජීවිතේට මේක ගාව ගන්න එපා පොට්ටකටවත්. ඒක අවධාරණය කරලා කියනවා.
ඊට පස්සේ ඊළඟ ඔප්ෂන් එකට අපි ගියොත් ඒ කියන්නේ ඊළඟ මේගොල්ලෝ යොදලා තියෙන යෙදවුමට මේගොල්ලෝ ඉන්ධන ටැංකිය අස්සට නිෂ්ක්‍රීය වායුවක් පුරවලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇති වෙන විද්‍යුත් පොඩි විසර්ජන වලින් මේ අධික ගෙන ගැනීමට පුළුවන් මේ ඉන්ධන. ඒකින්ද නයිට්‍රජන් සහ හීලියම් වගේ නිෂ්ක්‍රීය වායු මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම හතරවෙනි රූපේ වලට දැක්කොත් පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන් මේ තටු වගේ පොඩි කූරුයි. ඒ මොකටද? මේ තටුවත් මේ ගුවන් යානය ගොඩක් දුර ගමන් කරනකොට මේ සුළඟ එක්ක මේක බදලා එතකොට මේක ඇති වෙන්න පුළුවන් ස්ථිති විද්‍යුත් ආරෝපණය. මේ ආරෝපණය ඉක්මනට පිට කරන්න ඕනේ. නැත්නම් මේ ගුවන් යානයට ආරෝපණයක් ඇති වෙන්න පුළුවන්. උපදාන නැත්නම් රින්. ඒ වගේ ආරෝපණයක් ආවොත් නම් අනිවාර්යෙන් අර වගේ අකුණක් ආවොත් සුළු හරි හානියක් වෙන්න පුළුවන් මේ ගුවන් යානයට. අන්න ඒ වගේ ගොඩක් වටිනා යෙදවුම් මේකට ඒගොල්ලෝ යොදලා තියෙනවා. ඔව් තීක්ෂණ අපිට හොඳ පැහැදිලි කිරීමක් කළා. මම කැමතියි පුංචි බාධා කිරීමක් කරන්න. දැන් තීක්ෂණ කිව්වා මේ පැරඩේ කුටීරයක ආකෘතියට හදලා තියෙන හින්දා තමයි ගුවන් යානාවලට අකුණු වනතුරු ඇති වෙන්නේ නැත්තේ කියලා. දැන් අපිට තේරෙනවා එතකොට මේ පැරඩේ කුටීරය කියන සංකල්පය සහ අකුණු අතරත් යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා. අපිට ඒක ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔදිලක් ඇත්තට මේ අකුණු සහ විද්‍යුතය ගැන කතා කරද්දී අපිට මතක් කරන්නම දෙයක් තමයි ඇත්තටම මේ පැරඩේ කුටීරය. මේක නිෂ්පාදනය කරන්නේ සහ මේකට සංකල්පය දෙන්නේ මයිකල් පැරඩේ කියන විද්‍යාඥයා. මේක ඇත්තටම අද කාලේ වෙද්දී විද්‍යාවට ගොඩාක් උපකාරී වෙන නව නිර්මාණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තට මේ සංකල්පය ගැන කතා කරන කලින් මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්නම්. හැබැයි මම ඔයාලට මුලින් දෙයක් කියනවා. මේ වීඩියෝ එක දැකලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මොකද මේක සාමාන්‍යයෙන් ගොඩක් පිළිගත්තු විශ්වවිද්‍යාලයකින් පිළිගත් මහාචාර්යවරු කරන අති සුවිශේෂී පරීක්ෂණයක්. සහ මේකට ගොඩක් සම්මත කරපු උපකරණ තමයි යොදාගෙන තියෙන්නේ. ඒකට මේක කිසිම ආකාරයක දඬුවමක්වත් වෙන යමක් නෙමෙයි. ඒකින්ද බය නොවි මේ වීඩියෝ එක බලලා අපි ඊට පස්සේ කතා කරමු මේ පැරඩේ කුටීර ගැන. Okay. I am second. You may not recognize it. Okay, ladies and gentlemen. ඔව්. ඔයාලා නැත්තරම බලාගෙන පුළුවන් වෙන්නේ නැති ගොඩක් අමුතු ආකාරයේ පරීක්ෂණ. මේක අපිට සාමාන්‍ය ජීවිතේදී මම නම් හිතන්නේ ලංකාවේදී කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. මේ පරීක්ෂණය සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ පුද්ගලයාව දාන යකඩ කූඩුවක් ඇතුළේ. ඊට පස්සේ මේ දෙපැත්තෙන් තියෙන ටෙස්ලා කොයිල් දෙකක්. අපි මේ ටෙස්ලා කොයිල් ගැන දැන් කතා කරන්නේ නෑ. අපි ඒ ගැන පස්සේ දවසක වෙනම ලොකු පුළුල් පරාසයක් තියෙනවා මේ ගැන කතා කරද්දී ඒක ගැන අපි පස්සේ කතා කරමු. මේ ටෙස්ලා කොයිල් දෙකෙන් දෙන අධික විද්‍යුතයක්. එතකොට මේ විද්‍යුතය මේ කූඩුවට විසර්ජනය වුණාම මේ පුද්ගලයා ඉන්නේ කූඩුව ඇතුලේ. එතකොට මේ පුද්ගලයාට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔයාලා දැක්කම. ඔව් මේ දේ කොහොමද සිද්ධ වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපි මේක සරල උදාහරණයකින් ගමු අපේ සාමාන්‍ය ජීවිතේ. අපි අහලා තියෙන ප්‍රස්තාපවල පරංගියා කෝට්ටේ කියලා. එතකොට අපි මේක අපේ ජීවිතේට ආදේශ කරගත්තොත් ඔයාලා වුණත් කැමති වෙන එකක් නෑ පයින් ඉස්කෝලේ යනවා නම් මේ පාන්දර දුර පාරකින් ඉස්කෝලේ යන්න. ළඟ පාරක් තියෙද්දි ළඟ පාරකුත් තියෙනවා දුර පාරකුත් තියෙනවා. ඔයාලා කොයිලාකවත් කැමති වෙන්නේ නෑ දුර පාරකින් යන්න. අපි කවුරුත් කැමති නෑ ගාඩිය දරාගෙන උදේ පාන්දර ඉස්කෝලේ යන්න. ඒක එතකොට මේ දේම තමයි මෙතනදිත් වෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන වලට පාරවල් දෙකක් සපයලා දීලා තියෙනවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ පරීක්ෂණයේදී
ඒ පුද්ගලයාගේ අතර ඒ අත එළියෙන් තිබ්බ ඔයාලා දකින්න. ඒ අතට දාලා තියෙනවා යකඩ ග්ලව් එකක්. යකඩ අත්ඇසුමක් දාලා තියෙනවා. ඒක ගැන ඔයාලට කිව්වට පස්සේ පැහැදිලි වෙයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට මේ ටෙස්ලා කොයිල් එකකින් එන ඉලෙක්ට්‍රෝන වලට පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ මිනිස්යාගේ ඇඟ, එකක් මේ යකඩ කූඩුව. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට කියනවා ඔයා එකක් තෝරගන්න. එක මිනිස්යාගේ ඇඟ නැත්නම් යකඩ කූඩුව. ඔයාලා දන්නවා යකඩ කියන්නේ හොඳ විද්‍යුත් සංනායක. ඒක තමයි අන්න ඒකින්ද තමයි අපිට කියන්නේ අකුණු ගහන වෙලාවට යකඩ බඩුත් එක්ක එළියට යන්න එපා. මොකද මේ ඉලෙක්ට්‍රෝන සහ විදුලිය හරිය කැමති මේ යකඩක් සිටිනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන වල යකඩද මනුස්සයන්ට තෝරගන්න කිව්වම මේ ඉලෙක්ට්‍රෝන ඉක්මනට තෝරගන්න යකඩ. මොකද මේගොල්ලෝ ඉක්මනට මේ යකඩ අස්සින් ගිහලා පොළොවට භූගත වෙලා තමන් කරන්න ඕනි කාර්යය කරන්න පුළුවන්. එතකොට අන්න ඒක තමයි මෙතනදී අපිට කරන්න පුළුවන් සම්මන් පැහැදිලි. මනුස්සයාගෙන්කට වඩා මේ යකඩ සන්නායකතාවයෙන් වැඩි. ඒකින්ද මේ යකඩ හරහා ඉලෙක්ට්‍රෝන ඉක්මනින් යනවා. ඒක එතකොට ඉලෙක්ට්‍රෝන සතුටින් මේ ඇතුළේ ඉන්න මනුස්සයා සතුටින්. ඔව් අපි දැන් දන්නවා පැරඩි කුටීරය සහ අකුණු අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලා. දැන් අපි දැකලා තියෙනවා උස් ප්‍රතිමා ගොඩනැගිලි වල අකුණු සන්නායක නමින් හඳුන්වන උපකරණයක් සවි කරලා තියෙනවා. මම හිතන්නේ ඔයාලත් දැකලා. එතකොට අපි දැන් ආදිත්‍යයෙන් අහලා බලමු මේ අකුණු සන්නායකය කියන්නේ මොකක්ද? අකුණු සන්නායකයේ කාර්යභාරය මොන වගේ දෙයක්ද කියලා. ඔව් ඩිලංකා, සරලවම කියනවා නම් අකුණු සන්නායකයක් කියලා කියන්නේ අකුණු ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ අකුණු ඇදගන්න යොදා ගන්න ලෝහ දණ්ඩක්. අකුණු සන්නායකයක් අපි භාවිතා කරන්නේ ගොඩනැගිලි, ප්‍රතිමා, කුළුණු වගේ උස නිර්මාණවලට එන අකුණු භූගත කරලා ඒ අකුණු වලින් මේ ගොඩනැගිලි වගේ නිර්මාණ ආරක්ෂා කරගන්න. අපිට ආරක්ෂා කරන්න ඕනි ගොඩනැගිල්ලේ උසම ස්ථානය තමයි මේ කියන අකුණු සන්නායකය සවි කරන්න ඕනි. ඇත්තටම අකුණු සන්නායකයක් සඳහා වඩාත් සුදුසු රිදී එහෙමත් නැත්නම් තඹ වගේ ලෝහයක්. ඒ වුණාට ඒක ආර්ථික වශයෙන් ප්‍රායෝගික නැති නිසා ගොඩක් කලාවට මේ සඳහා යකඩ දණ්ඩක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ ලෝහ දණ්ඩට සම්බන්ධ කරපු තඹ කම්බියක් පොළොවට ආසන්නම මාර්ගයේ ඔස්සේ ගොඩනැගිල්ලට පිටතින් යොදනවා. මේ තඹ කම්බිය අවස්ථානයේට යකඩ බම්බුවක් අඩි 2ක් පමණ පොළවේ යටට වලලනවා. ඔයාලා සමහර විට ඉගෙනගෙන ඇති නැත්නම් අනාගතයේදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙවි රසායනික බන්ධන කියන දේ ගැන. මේ රසායනික බන්ධනවල ප්‍රධාන බන්ධන වර්ගයක් තමයි අයනික බන්ධන කියලා කියන්නේ. මේ අයනික බන්ධන තුලින් හොඳින් විදුලිය ගමන් කරනවා. ඉතින් ඒ සඳහා හොඳම උදාහරණයක් තමයි ලුණු කියලා කියන්නේ. ඉතින් අපේ අකුණු සන්නායකයේ අවසානයේට අපි යොදන යකඩ බම්බුව ආශ්‍රිතව අපි ලුණු යොදනවා. අපි හැම කරන්නේ අර අකුණු සන්නායකයේ ඔස්සේ යන විද්‍යුතය භූගත කරන එක පහසු කරන්න. කිස්තු වර්ෂ 1753 දී බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා විසින් තමයි අකුණු සන්නායකය හොයාගෙන තියෙන්නේ. අධික අකුණු සහිත වේලාවක තරුංගලයක් අහසට යැවීම මගේ කරපු පරීක්ෂණ ගණනාවකින් අනතුරුව තමයි මේ විද්‍යාඥයා මේ අකුණු සන්නායකය හොයාගෙන තියෙන්නේ. ඒ වුණාට බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විද්‍යාඥයාට වසර ගණනාවකට කලින් ලංකාවේ රුවන්වැලි සෑයේ වජ්‍ර චුම්බට කියලා අකුණු සන්නායකයක් තිබුණා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. වජ්‍රය anu අකුණ වන අතර චුම්බට යනු චුම්බකයයි. එතකොට අපිට ගන්න පුළුවන් ඒක අකුණු ඇද ගැනීම කියලා සඳහන් කරන්න පුළුවන්. මේ මහාවංශය ලියවිලා තියෙන්නේ කිස්තු වර්ෂ 4 වන සියවසේදී. එතකොට ඔයාලට අදහසක් එනවා ඇති මේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විද්‍යාඥයාට වඩා කොච්චර කාලයකට කලින් මේ අකුණු සන්නායකය හදලා තියෙන්නේ නැතිද කියලා. එහෙම බලනකොට අපිට කියන්න පුළුවන් ලංකාවේ විද්‍යාඥයන් විසින් මේ අකුණු සන්නායකය හොයාගත්තා කියලා. කොහොම වුණත් අකුණු සන්නායකය කියන්නේ උස් ගොඩනැගිලි කුළුණු වගේ නිර්මාණ අකුණු අනතුරු වලින් බේරා ගන්න හදපු විශේෂ උපකරණයක්. ඔව් දැන් අපි දන්නවා අකුණු සන්නායකයක් කියන්නේ මොකක්ද සහ අකුණු සන්නායකයේ කාර්යභාරය මොන වගේද කියලා. දැන් මේ අකුණු සහිත අවස්ථාවලදී අපිට අපේ දෙමව්පියන්ගේ අපේ තරුණ පරපුරට ඇතිවන ලොකු චෝදනාවක් තමයි මේ අකුණු සහිත අවස්ථාවලදී එහෙමත් නැත්නම් වාර්ෂාව සහිත අවස්ථාවලදී ජංගම දුරකථන භාවිතා කිරීම සුදුසු නැහැ කියන්නේ. අපි තේවන්ගෙන් අහලා බලමු දැන් මේ ජංගම දුරකථන පාවිච්චි කිරීම සුදුසු නැහැ කියන ප්‍රකාශය සම්බන්ධයේ සත්‍ය අසත්‍යතාවය සහ ඒ පිළිබඳ ඔහු දක්වන අදහස් මොන වගේද කියලා.
ඕ ඇතරම් මම පැහැදිලි කිරීමට යන්න කලින් පොඩි නිවැරදිව සහ කෙටිය පොඩ්ඩක් මේ ගැන කිවොත්තේම ඇතන අපිට අනතුරක් සිදුවෙන්නේ බොහෝම අඩු ප්‍රතිශතින් තමයි මෙන්න මේ අකුණු සහිත අවස්ථාවරි අපි නිවැරදිව ජංගම දුරගත්නය භාවිතා කරනවන ඇතම අපේ අන්තුර සිදුවෙන නැහැ ඉතින් අදමන් කරන්න යන පැහැදිලි කිරීම ඕකොල්ලු මීට කලින් ජීවිතය හල තිබ කතාත් එක්ක බැලුවම සම්පූර්ණයම වෙනස්සන්න පුළුවන් ඒත් අද අපි හරියටම තේරුගමු විද්‍යාත්මක පදනමත් සහිතව මේ කාරණාව සිද්ධවෙන්න කොහොමද ඒවගේම අපි පරීක්ෂණ ඇසුරෙන් සලකල බලමු අපි අද වෙනකං හිටපු මතේද හරි නැත්තම් වෙනස් මතයකට නද කියලා ඉතිම කලින් කොලන්ට කිව අනතුරක් සිදුවෙන්න ගොඩක්ම අඩු අවස්ථාවත් තමයි තියෙන්නේ කියලා ජංගම දුරකථනය භාවිතා කරද්දි ඉතින් මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා එකත් තමයි අකුණකින් අපිට හානියක් සිදුවෙනවා නම් ඒ අකුණ අපිට අනිවාරෙන් ළඟාවෙන්න ඕනි අපි වර්තමානගතත් හෙම ගොඩක් අයි ජංගමදුරපතන නිතරම වගේ භාවිතා ගන්න හැමදේට වගේ ඉතින් ගොඩක් කලට අපේ මේ අතේ තියෙන නිදහසේ නිදහසේ කියන්නේ මේකට අවතින් සම්බන්ධතාවයක් සැපෙන්න වයර් මගින් මෙන්න මේ හේතුව නිසා අකුණට ජංගම දුරකථනයට ළඟාවෙන්න මාර්ගයක් නැතිවුණ පලවනිය ඉතින් මොකද අකුණක් වයරය තිබොත් පහසයම ගමන් කරන ස්තරාධ අපි ගැන කතාවරමු ඉතින් මෙන්න වයර නැති නිසා අපි මුලින්ම ආරක්ෂිත වෙනවා ඊළඟ හේතුව තමයි අපි ගොඩක් වෙලාවට ෆෝන් එකක් භාවිතා කරනවා නම් අපි මේ දැන් සාමාන්‍ය ඉන්න පොළොව මට්ටමේ තමයි භාවිතා කරන්නේ හැබැයි අකුණක් භූගත වෙන අවස්ථාවකදී වැඩියම තෝරගන්නේ වලාකුළට ළඟම ස්ථානයක් ඒ වගේම පොළොවට වඩා ටිකක් උසින් පිහිටි ස්ථානයක් අපි ඉන්නේ පහළ මට්ටම නම් ජංගම දුරකථනයේ තියෙන පහළ මට්ටමක නම් කොහෙවත් නැහැ අකුණක් අපි හොයාගෙන ඇවිල්ලා අපිට වදිනවා කියලා ඒකින්ද ගොඩක් වෙලාට අපි ඉන්න ස්ථානයවට අපිට වඩා උස ගස් ගොඩනැගිලි කුළුණු වගේ දේවල් තියෙනවා ඉතින් ඒ ස්ථාන වලට ඇදගැනීමේ හැකියාව වැඩි නමුත් එතනින් කියවෙන්නේ අපි ආරක්ෂිතයි කියලා නමුත් එතනිනුත් යම්කිසි ප්‍රතිශතයකට අපි ආරක්ෂා වෙනවා මම දැන් කරුණු දෙකක් කියව ඔයගොල්ලන්ට අපිට ආරක්ෂා වෙන්න හේතු වෙනවා මේ කරුණු දෙක කිව්ව කියලා අපි එතනින් කියවෙන්නේ අපි 100% ආරක්ෂිතයි කියලා හැබැයි තාමත් වැඩි ඉඩකඩක් තියෙනවා අනතුරු සිදුවෙන මේ දුරකථන භාවිතය නිසා මොනද අවස්ථා එකක් තමයි ලෑන්ඩ් ෆෝන් නැත්නම් ස්ථාවර දුරකථන කියන්නේ ඉතින් මේ ලෑන්ඩ් ෆෝන් මෑත කාලේ නම් ගොඩක් ගෙවල් වල තියෙනවා මේ ලෑන්ඩ් ෆෝන් එක ගොඩක් වෙලාවට නිවසේ ප්‍රධාන විදුලි පරිපථය හා සම්බන්ධ වෙන්නේ නැහැ මේන් කරන්ට් එකට අපි ප්ලග් කරන්නේ නැහැ ලෑන්ඩ් ෆෝන් එක හැබැයි මේකට සම්බන්ධතාවය සැපෙන්නේ වයර් මගින් මම කලින් ඔයගලන්ට කිව්වා අපුණකට පාසෙන් වයර් එකක් කරා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මෙන්න මේ හේතුව නිසා අපි අකුණු සහිත අවස්ථාවක අකුණු නැති වුණත් වර්ෂාව සහිත අවස්ථාවකදී මොකද වර්ෂාව සහිත අවස්ථාවේදී අකුණු නැතිවීමේ හැකියාවක් තියෙන ඕනි වෙලාවක අපි ලෑන්ඩ් ෆෝන් එක භාවිතා කරනවා නම් අපිට අනතුරක් සිදුවීමේ යම් ඉඩකඩක් තියෙනවා මීටත් වඩා අනතුරුදායක එකක් තමයි මේ වහින වෙලාවට නැත්නම් අකුණු ගන්න වෙලාවට අපි මේ ෆෝන් චාර්ජ් කරකට ගහලා භාවිතා කරන එක අත්නම් අපි ෆෝන් එක චාර්ජ් එකට ගන්නවා කියන්නේ අපි නිවසේ විදුලිය නැත්නම් නිවසේ ප්‍රධාන විදුලි පරිපථය එක්ක අපි ඍජුවම සම්බන්ධ වෙන අවස්ථාවේදී මේ අවස්ථාවේදී හදිසියවත් අකුණක් අපේ නිවසට වැදුනොත් නැත්නම් නිවස හරහා අකුණක් භූගත වුණොත් එහෙම අපි ඒ වෙලාවෙ ඉන්නේ විදුලි පරිපථය හා සම්බන්ධ වෙලා. මෙතෙන්දී ඔයගලන්ට විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඇත්තටම මරණයටපත් වෙන්න පුළුවන් ඕනිම වෙලාවක. ඉතින් ගොඩක් අය ජංගම දුරකථනයක් හෝ මොකක් හරි විදුලි උපකරණයක් වැඩි චාර්ජ් කරන ඒවා නම් විදුලියට ගහගෙන පාවිච්චි කරන්න එපා. කියන්නේ එක හේතුවක් තමයි මේක. මොකද පරිසරයේ ඕනිම තැනක ඕනිම වෙලාවක ක්ෂණික අකුණු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිවසේ ප්‍රධාන විදුලි පරිපථය හරහා ඕනම වෙලාවක අධික වෝල්ටේජතාවයක් වුණත් හැවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක අපි ඒ උපකරණය අල්ලගෙන හිටියොත් එහෙම අපිට හානියක් සිදු වෙන ඊට වැඩි. ඒ වගේම තවත් අපිට අනතුරු සිදු වෙන්න පුළුවන්. අපි හිතමු අපි ජංගම දුරකථනයෙන් කතා කර කර පාර යනවා කියලා. මෙතෙන්දී අකුණක් වදින්න පුළුවන්ද? අනිවාර්යෙන් අපිට අකුණක් වදින්න පුළුවන්. අපි වැස්ස වෙලාවක යනවා. හැබැයි අපි හිතමු අපි ෆෝන් එකක් නැතුව නිකන් කුඩයක් කියලාගෙන පාරක යනවා කියලා. පස්ස වෙලාවක මෙතන අකුණක් වදින්න බෑද? මෙතනදි අකුණක් වදින්න පුළුවන්. හැබැයි මේ අවස්ථා දෙකේදීම අකුණක් වදින්න පුළුවන් නම් ඔයගලන් තේරෙනවද මේ ෆෝන් එකක් නැතුව එළියට ගියත් අපිට අකුණක් වදින්න පුළුවන් වර්ෂාව සහිත අවස්ථාවකදී. මේකෙන් කියවෙන දේ තමයි වර්ෂාව සහිත අකුණු සහිත අවස්ථාවකදී අපි ෆෝන් එකක් අරගෙන එළියට ගියාම අපිට අකුණක් වදින අනතුරක් වුණොත් ඒ අනතුර වෙන්න ෆෝන් එක දායක වෙන්නේ නැහැ. මොකද අපි ගියත් නැතත් වදිනවා නම් වදිනවා අපි එළියේ ඉන්නකොට. මොකද මෙතෙන්දී භාවිතා වන මූලික සිද්ධාන්තය තමයි එලිමහන් ස්ථාන වලට සහ උසින් වැඩි ස්ථාන වලට අකුණු වැද ගන්නවා කියන එක. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි ෆෝන් එකත් එක්ක ගියත් නැතත් අකුණක් වදිනවා. ඉතින් මම දැන් යන්න හදන්නේ මේ සමාජයේ ඉස්සරදම අපි ඔයගොල්ලෝ අහලා තිබ්බ මිත්‍යා මත කිහිපයකට. එකක් තමයි මේ ෆෝන් වල තියෙන ලෝහ කොටස් නිසා අකුණු වැද ගන්නවා කියන එක. ඇත්තටම අපි වර්තමානයේ සාමාන්‍ය ෆෝන් එකක බර ගත්තොත් එහෙම ග්‍රෑම් 150 සිට 175 දක්වා යනවා
සාමාන්‍යගයක්. ඉතින් මේ ග්‍රෑම් 175න් නැත්නම් ග්‍රෑම් 150න් ඉතාම සුළු වගයක් තමයි ලෝහ කොටස් අඩංගු වෙන්නේ මේ ෆෝන් එක. ඉතින් අකුණක් ඇදලා ගන්න තරම් මේ ෆෝන් එකේ තියෙන ලෝහ කොටස් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම දොරකඩ නිෂ්පාදන සමාගම් කියන්නේ සම්පූර්ණ ෆෝන් එකම අපි ලෝහ වලින් හැදුවත් අධික වෝල්ටීයතාවයක් තියෙන අකුණක් ඇද ගන්න තරම් මේකේ තියෙන ලෝහ ප්‍රමාණය භාවිත වෙන්නේ නැහැ කියලා. නැත්නම් දායක වෙන්නේ නැහැ කියලා. ඉතින් මම අමතර දැනුම ටිකක් කියන ඔයගොල්ලන්ගේ අපි දාන සරණාභරණ වලටත් අකුණ ඇදගන්නේ නැහැ. මොකද ඒවැත් ලෝහ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම තවත් මිත්‍යාමතයක් තමයි මේ ෆෝන් එකට එන සිග්නල් නැත්නම් රේඩියෝ තරංග හරහා අකුණ ඇද ගන්නවා කියන එක. මේක සම්පූර්ණයෙන්ම අපිට අයින් කරන්න පුළුවන් මතයක්. මොකද කිසිම වෙලාවක රේඩියෝ තරංගයක් කරහා අකුණක් ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක ගැන විද්‍යාත්මක පරීක්ෂණ පැත්තට ගියොත් නැත්නම් විද්‍යාඥයන්ගේ නැත්නම් කාලගුණ විශේෂඥයන්ගේ අදහස් පැත්තට ගියොත් ඇමරිකාවේ NOAA ආයතනය ඒ කියන්නේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන මධ්‍යස්ථානයේ සේවය කරන කාලගුණ විශේෂඥයෙක් ජෝන් ජෙන්සීනියස් මහතා එයාගේ අදහස මෙන්න මේ කාරණාව සම්බන්ධව එයාගේ තියෙන අදහස අවස්ථා කීපයකදී මාධ්‍යයට යොමු කරලා තියෙනවා. ඉතින් එයා කියන විදිහට නම් මිනිස්සු මෙච්චර තාක්ෂණයේ දියුණු යුගයක අපි දැන් ඉන්න කාලේ තාක්ෂණය ගැන ඔයගොල්ලන්ටයි මම පැහැදිලි කරන්න ඕනේ. මෙච්චර දියුණු යුගයක මිනිස්සු මේ වගේ මතයක් දැඩිව විශ්වාස කරන්න සහ සමාජගත වෙන්න හේතුව තමයි ඉස්සර ඉඳන්ම මිනිස්සු ඇත්තටම අනිත් අය කියන දේ අහලා ඒ ගැන හොයලා බලන්නේ නැතුව වැඩ කරන එක. සරලව කියනවා නම් මිත්‍යා මත විශ්වාස ගන්න එක. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ඔහු කියන්නේ අකුණන්තර සිදුවනවා කියලා. ඒ වගේම ඔහු තවත් විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒක තමයි අපි කොයි හරි ෆෝන් එකක් එක්ක ගිහිල්ලා ෆෝන් එක භාවිත කරනම එළියේ හෝ ඇතුළක කොයි හරි ඉඳලා අපිට අකුණක් ඇදලා හානියක් සිදු වුණොත් එයා කියන්නේ ඒ වෙලාවේ පුද්ගලයා ඉන්නේ වැරදි වෙලාවක වැරදි තැනක කියලා. ඉතින් අපි මේකනොත් එහාට ගිහිල්ලා තවත් විශ්වාසවන්තනීය විදිහට මේ ගැන සලකලා බලුවොත් එහෙම අපිට පරීක්ෂණයක් හම්බ වෙනවා 2006 අවුරුද්දේදී එංගලන්තේ BBC News සහ British Medical Journal එක එකතු වෙලා කරන ඒකාබද්ධ පරීක්ෂණයක්. ඉතින් මේ පරීක්ෂණයේදී මේගොල්ලෝ කරන්නේ ඇත්තටම අපිට භාවිතා කරන්න පුළුවන් ද ජංගම දුරකථනයක් ආරක්ෂිතව. අපි ආරක්ෂිතව නැද්ද යන කාරණේ සම්බන්ධව තමයි මේගොල්ලෝ මේ පරීක්ෂණය කරන්නේ 2006 අවුරුද්දේදී. ඉතින් මේකෙන් එන වාර්තාවෙන් අපිට සවිස්තරාත්මකව කියනවා මේ අකුණු ඇතිවීමට බලපාන හේතු සහ අපි ජංගම දුරකථනයක් භාවිතා කර ඉන්නේ නැද්ද අපිට අකුණක් වැඩීමෙන් අනතුරු සිදුවිය හැකි අවස්ථා. ඉතින් මේක කියන විදිහට අපි ආවරණය වුණු ස්ථානයක ඉඳන් භාවිතා කරන ඕනෑම වෙලාවක අපිට හානියක් සිදුවීමේ හැකියාවක් නැහැ. මොකද අකුණට අපේ ජංගම දුරකථනයට ළඟා වෙන්න හැකියාවක් නැහැ. ආවරණය වුණු ස්ථානයක ඉඳන් නිදහසේ භාවිතා කරද්දී. ඉතින් අද වෙද්දි BBC News කියන්නේ ජාත්‍යන්තර පිළිගත් මාධ්‍ය ආයතනයක්. ඒ වගේම British Medical Journal කියන්නේ ජාත්‍යන්තර පිළිගත් වෛද්‍ය වාර්තාවක්. ඉතින් මේ දෙක එකතු වෙලා කරන එන වාර්තාව ඒ කියන්නේ මේ දෙක එකතු වෙලා කරන පරීක්ෂණයෙන් එන වාර්තාව අපිට අනිවාර්යයෙන්ම පිළිගත හැකි මට්ටමක තියෙනවා. ඉතින් ඒකින්ද මේ ඔක්කොම දේවල් සලකලා බලුවම අපිට එන්න පුළුවන් අවසාන නිගමනය තමයි අකුණු සහිත අවස්ථාවක වුණත් ආවරණය වුණු තැනක ඉඳන් වාහනයක් ඇතුළේ ඉඳන් ගෙයක් ඇතුළේ ඉඳන් ගොඩනැගිල්ලක් ඇතුළේ ඉඳන් අපිට ෆෝන් එකක් භාවිත කරන්න පුළුවන් අනතුරකින් තොරව. ස්තුතියි. ඔවුන් දැන් අපි දන්නවා අකුණු සහිත අවස්ථාවක වුණත් නිසි ක්‍රියාමාර්ග නිසි පිළිවෙත් අනුගමනය කරන ගමන් මේ ජංගම දුරකථනයක් පාවිච්චි කළොත් අපිට අනතුරු ඇති වෙන්න තියෙන හැකියාව බොහොම අඩු බව. දැන් අපි දන්නවා ඕනෙම දෙයක වාසි සහ අවාසි කියන දෙපාර්ශ්වයෙන් තියෙනවා. දැන් අකුණු වලත් මේ දෙපාර්ශ්වයෙන්ම තියෙනවා. අපි හැම වෙලෙම හිතන්නේ අකුණක් වුවම අකුණ කියන්නේ අනතුරු ඇති කරන දෙයක් විතරයි කියලා. ඒත් අපි නොදන්න වුණාට මේ අකුණ කිනොත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් අපි තීක්ෂණකින් අහලා බලමු මේ අකුණකින් ඇති කරගන්න පුළුවන් වාසි සහ අවාසි කියන්නේ මොනවද කියලා. ඔව් දිලංකා. ඇත්තටම ඔයා කිව්වා වගේ ඕනිම දෙයක හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඒක ඇත්ත. ඒත් ඔයාලා හිතනවා ඇති මේ අකුණු ගැන කතා කරද්දී මේක මොනවද හොඳ පැත්තක් තියෙන්නේ. ඇත්තටම මේක අපි දන්නේ නැති හොඳ පැති රාශියක් තියෙනවා. ඒක ඇත්තටම රහස් වගේ තමයි මේ සමාජය ඇස්සේ හැංගිලා තියෙන්නේ. මොකද අපි ඉස්සරින් ඉඳන්ම සමාජයේ සහ මාධ්‍යවල මේ අකුණු ගැන කතා කරද්දී හැම වෙලේම පළවෙනි මේවා අවාසි සහ මේවෙන් සිද්ධ හානි, පුද්ගල හානි, දීපල හානි ඒ වගේ දේවල් අපි පොඩි කාලේ ඉඳන් වුණත් අහලා තියෙන මේ අකුණු ගැන ගොඩක් භයානක දෙයක් මේකෙන් ගොඩක් හානි සිද්ධ වෙනවා කියන කරුණ විතරයි. ඒත් අද අපි කතා කරන්න යන්නේ දැන් මම කතා කරන්න යන්නේ මේකේ තියෙන හොඳ පැති ටික. ඇත්තටම ඔයාලා සමහරවල්ලාට පුදුම වෙයි. අපි පළවෙනියට කතා කරමු මේ ජීවයේ උපතට කොහොමද මේ අකුණ බලපෑවෙන්නේ.
ඇත්තටම මේ ගැන කතා කරද්දී ඔයාලා දන්නවා පෘථිවියේ ජීවය බිහි වුණේ මීට අවුරුදු 3 බිලියන 3.5කට පමණ පෙර. එතකොට මේ කාලයේදී විද්‍යාඥයෝ කියනවා යමහල් සහ සාගරවල ක්‍රියාකාරීත්වය හොඳින් පැවතිච්ච කාලයක් කියලා. යමහල් කියන්නේ අපි කියනසෙන් ගිනි කඳු. ගිනි කඳු සහ සාගරවල හොඳ ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. එතකොට මේ යමහල් විදාරණය වෙද්දී, ඒ කියන්නේ ගිනි කඳක් පුපුරද්දී මේකෙන් විශාල අලු ප්‍රමාණයක් මේ එක වෙන දුමත් එක්ක අහසට නගිනවා. ඔයාලා කතාවල උනත් දැකලා ඇති මේ ගිනි කඳ පුපුරද්දී ඒ ලොකු දුමක් පිට වෙනවා. මේ දුමේ තියෙන අලු අංශු එකිනෙක ගැටිලා මේවා අතරත් ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණ. මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ වලටත් පුළුවන් අකුණක් ඇති කරන්න. එතකොට එතෙන්දී අපිට තව කර්මකට එන්න පුළුවන්. මේ වැහි වලාකුළු වල විතරක්ම නෙමෙයි මේ බලක සාමාන්‍ය දැනීමට වැදගත් මේ යමහලකින් නැත්නම් ගිනි කන්දකින් ඇතිවන දුමේ තියෙන අලු වලිනුත් පුළුවන් අකුණක් ඇති වෙන්න. එතකොට මේ ඇතිවන අකුණ දීලා පතිත වෙලා තියෙන්නේ ගොඩක් අකුණු. මොකද මේ කාලේ විද්‍යාඥයෝ කියනවා මේ වසර 100ක විතර එක දිගට වර්ෂාව ලැබිච්ච කාලයක් තිබිලා තියෙනවා මේ පෘථිවියේ ආරම්භයේදී. අපි ගැන පස්සේ කතා කරමු. එතකොට මේ සාගර වලට තමයි මේ ඇතිවෙච්ච අකුණු වලින් බොහෝ ප්‍රමාණයක් පැටලෙන්නේ. එතකොට මේ සාගර වලට වැටුනම මේ ඇති වෙන අධික විදුලිය සහ අධික උෂ්ණත්වය සූර්යය වගේ පස්කරණික උෂ්ණත්වය මේ සාගරය එක තැනකට විතරක් කේන්ද්‍රගත වුණාම මේ සාගරය එක තැනකට විතරක් පතිත වුණාම මෙතනදි වෙලා තියෙනවා මේ සාගරයේ තියෙන ජලය සහ මේවා දීලා තියෙන අංජ ලවණ වගේ පාෂාණ වගේ දේවල් එකපාර දිය වෙලා එකපාර ප්‍රසාරණය වෙලා ලොකු ඝනත්වයකින් කුට්ටි ආකාර දේවල් හැදලා තියෙනවා. මේවට ඒ කියන්නේ පාෂාණ වගේ දේවල් ගොඩක් සවිමත් පාෂාණ. මේවට විද්‍යාඥයෝ නමක් දීලා තියෙනවා ෆුල්ගරයිට්. එතකොට මේ ෆුල්ගරයිට් ගැන පරීක්ෂා කරද්දී සහ අපි කතා කරද්දී මේ ෆුල්ගරයිට් වල අඩංගු වෙන අධික ෆොස්ෆරස් සම්පතිය. එතකොට අපි අන්තිමට නැවතුනේ ෆොස්ෆරස් වලින්. අපි පටන් ගත්ත ජීවයේ ආරම්භය. මේ දෙක කොහොමද දැන් අපි සම්බන්ධ කරගන්නේ? මෙහෙමයි. අපි ජීවී සෛලයක් ගැන කතා කරද්දී මේ ජීවී සෛලයක ප්‍රධානම තියෙනවා සෛල පටලය. සෛල පටලය නැත්නම් අපි මේක කියනවා සෙල් මෙම්බ්‍රේන් එක නැත්නම් ප්ලාස්මා පටලය කියලා අපිට මේක විවිධ නම් හඳුන්වන්න පුළුවන්. මේ සෛල පටලය සම්පූර්ණයෙන් වගේ ෆොස්ෆරස් සංයුතිය වැඩි මූලද්‍රව්‍ය වලින් තමයි නිපද වෙලා තියෙන්නේ. එතකොට මේ සෛල පටලයක් අත්‍යවශ්‍යයි මේ සෛලයක පැවැත්මට. ඒ කියන්නේ අපි ගෙයක් ගත්තොත් මේ ගෙදර බිත්ති වගේ කියලා ඔයාලා හිතා ගන්න සාමාන්‍ය. ඒ වගේ දෙයක් දෙන්න පුළුවන්. දැන් මේකේ තව පිට ගොඩක් කරුණු තියෙන සෛල පටලය ගැන කතා කරලා. එතකොට මේකට අත්‍යවශ්‍යයි මේ ෆොස්ෆරස්. එතකොට ඒ කාලේ පෘථිවියේ තිබිලා නැහැ මේ තරම් ෆොස්ෆරස් සම්පත. අපල දන්නවා ජීවයේ ආරම්භලා තියෙන ආදි සූපේ මුහුදේ හැදිච්ච මුහුදේ තැනක රැස් වෙච්ච ජීවය හැදෙන්න අවශ්‍ය සියලුම සාධක වලින් පරිපූර්ණ වෙච්ච එක තැනක ආදි සූත්‍රය හටගෙන ඒකෙන් තමයි පළවෙනි ජීවි සෛලයක් බිහිවලා කියලා විද්‍යාඥයෝ මතපල කරන්නේ. එතකොට මේ ආදි සූපයට අවශ්‍ය ෆොස්ෆරස් ටික ලබා දෙන්නේ මේ අකුණු වලින් හටගත් ෆුල්ගරයිට් වලින්. ඒත් එක්කම අපි කතා කරලා ජීවි සෛලයක තියෙන DNA සහ RNA. සාමාන්‍ය ජීවියෙක්ගේ ප්‍රවේණික තොරතුරු ඊළඟ පරම්පරාවට දායාද කරන්න ඊළඟ පරම්පරාව ගෙනියන්න ඒ ලක්ෂණ ටික සම්ප්‍රේෂණය කරන්න වගේ ගොඩක් දේවල් වලට මේ DNA සහ RNA ගොඩක් වැදගත් වෙනවා. මේ DNA සහ RNA වල ගොඩක් වටිනා සංඝටකයක් තමයි මේ ෆොස්ෆරස් කියන්නේ. ඇත්තටම කිව්වොත් ෆොස්ෆරස් නැතුව DNA සහ RNA වලට පවතින අමාරුයි. ඔයාලා දන්නා සාමාන්‍ය එක වර්ණ දෙකක් වෙනස් වුණොත් කොච්චර ලොකු වෙනසක් සිද්ධ වෙනවද කියලා සත්වයේ සහ ශාකයක. එතකොට මේ දේවල් වලට තමයි මේ ෆොස්ෆරස් වැදගත් වෙලා තියෙන්නේ. එතකොට අපිට අන්තිම නිගමනයට එන්න පුළුවන් මේ අකුණු වලින් හටගත්තු ෆුල්ගරයිට් වලින් මොකද ඒ තරම් විශාල විද්‍යුත සහ උෂ්ණත්වයක් දෙන්න ඒ කාලේ කිසිම දෙයකට සමත් තිබිලා නැහැ. එතකොට ඒ දෙකකින් තමයි මේ ෆුල්ගරයිට් හදගෙන මේ ෆුල්ගරයිට් වලින් තමයි ඒ අවශ්‍ය ෆොස්ෆරස් ටික දීලා අපි වගේ ජීවියෝ මේ ශාක සත්තු හැමදේම මේ තින තත්ත්වයට බිහි වෙන්න පළවෙනි ජීවයේ මේ පෘථිවිය ආරම්භලා තියෙනවා. ඉතින් මේ අකුණක ජීවයට බලපෑම අන්න ඒ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරද්දී මේ කාලීන ලෝකෙ මේ අපි දැන් ජීවත් වෙන ලෝකෙ උනත් සිද්ධ වෙන තව වාසියක් තියෙනවා අකුණු වල. ඒක ගැන කතා කරොත් අපි කතා කරා මේ තුනක් ඇති වෙන්නේ ඉහළ අහසේ ගොඩක් වෙලාවට වලාකුළක ඉන්න වලාකුළෙන් තමයි channel එක පටන් ගන්නේ. channelෙන් පොළොවට එද්දී මේ අකුණ ගොඩාක් උස තැනක ඉඳන් පොළොවට එනකොට මේ වහින වෙලාවක් වුණා.
මේ ජලබින්දු ගොඩාක් අතරින් මේ අකුණට යන්න පුළුවන්. එතකොට මේ ජලබින්දු රාශියක් කපාගෙන මේ අකුණ යද්දී මේ ජලබින්දු වල තියෙන ජලය ඉතා සංකීර්ණ රසායනික ක්‍රියාවලියකින් නයිට්‍රික් අම්ලය බවට පත් වෙනවා. මේ නයිට්‍රික් අම්ලයට අපි කියන HNO3 කියලා. ඒවා ගැන ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඔයාලට ඒවා ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලේ. එතකොට මේ නයිට්‍රික් අම්ලය ගැන කතා කරොත් මේක ඇත්තටම ශාක වලට දෙන්න පුළුවන් හොඳම පොහොර. මේ ස්වභාව ධර්මය විසින්ම ශාක වලට දෙන හොඳම පොහොරක් තමයි මේ නයිට්‍රික් අම්ලය. ශාක වලට නයිට්‍රජන් අත්‍යවශ්‍යයි කියලා ඔයාලා දන්නවා. ඉතින් මේ නයිට්‍රජන් ඉර කරන්න මේ ශාක ලෝකේ පවත්වා ගන්න අකුණු විසින් ලබා දෙන හොඳ සාධකයක්, අකුණු විසින් ලබා දෙන හොඳ උපකාරයක් තමයි මේ නයිට්‍රික් අම්ලය. තව දෙයක් ගැන කතා කරොත් අපේ තිසලි සහෝදරි ඉස්සෙල්ලා කිව්වා මේ සාමාන්‍ය අකුණක තියෙන ධාරිතාවෙන් එක අකුණක තියෙන ධාරිතාවෙන් අපිට පුළුවන් සාමාන්‍ය ලංකාව වගේ රටකට අවුරුදු 10කට අවශ්‍ය බලශක්තිය සම්පූර්ණ කරන්න. එතකොට මේ වගේ තැනක අපි නතර වුණත් අපිට පුළුවන් නම් අනාගතයේ කවදා හරි තැනක මේ එක අකුණක් ගබඩා කරගන්න අපිට කොච්චර දේවල් කරන්න පුළුවන් මේකෙන්. සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා මේ වගේ කාලෙක පුනර්ජනනීය නොවන බලශක්තිය වලට ගොඩාක් ලොකු තරගයක් තියෙනවා. ඒ වගේම වන විනාශයත් වැඩි වෙලා තියෙනවා මේ සාමාන්‍ය ඉන්දියාව වගේ රටවල් වල දර භාවිතය වැඩි වෙමින් ඉන්නවා. එතකොට මේ වගේ දැන් සමහර රටවල් බලශක්තිය සඳහා යුද්ධ කරනවා. ඒ වගේ දේවල් ගොඩාක් අඩු කරගන්න පුළුවන් අපිට මේ අකුණු රැස් කරගන්න පුළුවන් තාක්ෂණයක් හොයාගත්තොත්. ඉතින් ඒ වගේ තාක්ෂණයක් හොයාගන්න අපිට ඇත්තට අමාරු වෙන්නේ නැහැ. මොකද ලංකාවෙන් බිහි වෙලා තියෙන නව නිර්මාණ වල හැටියට ඔයාලා අපි වගේ කට්ටියකට උනත් හොඳට හිතුවොත් මේ වගේ දෙයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අදහසක් ඔයාලට අන්තිමට ඉතුරු කරන්න තමයි මම නිහඬ වෙන්න ස්තුතියි. ඔව් දැන් පුරා හෝරාවකට ආසන්න කාලයක් අපේ වැඩසටහන ඔයාලා නැරඹුවා. දැන් තියෙන්නේ ඔයාලගේ අවස්ථාව. ඔයාලට අපි අවස්ථාව ලබා දෙනවා අපේ වැඩසටහන ආශ්‍රයෙන් ඔබට යම් කිසි ගැටලුවක් පැන නැගුණා නම් ඒ ප්‍රශ්නේ අපෙන් විමසලා निराකරණය කරගන්න. ඔව් අපි ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දුන්නා. අපි හිතනවා අපි අද අපේ වැඩසටහන සාර්ථකව අවසන් කළා කියලා. ඒ වගේම අපේ වැඩසටහන සාර්ථකව අවසන් කරගන්න සහයෝගය ලබා දුන්න හැමෝටම ස්තුති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් අපි නැවතත් දිනක මේ වගේ අලුත් වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුවදායි සතියක්.